අයිබෝන් පුතේ අයිබෝන් පුතේ මම එනවද? ඔව් සර්. අයිබෝන් සර්. අයිබෝන්. හොඳයි. අපි එන පාඩම පටන් ගමු නේ. මම දුන්නා මේ අර වගුවක් සම්පූර්ණ කරන්න කියලා නේ. නිවසේ භාවිතා වෙන විදුලි උපකරණ සම්පූර්ණ කරාද වගුව? පුතේ වීඩියෝ ඔන් කරගන්න. හවුද? නිලුෂන්. දිශා ඔක්කොම වීඩියෝ ඔන් කරගන්න. මයික් ඔෆ් කරගෙන වීඩියෝ ඔන් කරගන්න. right. හරි. කවුද ජෙනරල් වගුව සම්පූර්ණ කරාද? වගුවක් දුන්නේ. ඔව් සර්. right. මම දැන් ඔයා කියන වගුව තමයි මම දැන් සම්පූර්ණ කරන්නේ. පුතේ අර නෝට් ටික දාන්න මේ අනිත් අයට දැන් පන්තිට සම්බන්ධ වෙච්ච බැරි අයට ඉන්නවනේ. මේ එතකොට එයාලට ඒක බලාගෙන කියන්න පුළුවන්. හෙට දාන්න. ඊට දාන right. අද පාඩමයි මේ මම ඒක දාන්න රෙකෝඩ් කරලා. හරිද පාඩම? හරි. මේක එතකොට අපි කරා අපි ඉගෙන ගත්තනේ. ජාලක ශක්තිය ගැන ඉගෙන ගත්තා. විභව ශක්තිය ගැන ඉගෙන ගත්තා පුතේ. ඊට පස්සේ විද්‍යුත් ශක්තිය ගැනත් ඒකේ ටිකක් ඉගෙන ගත්තා නේ. අද ඉදිරි ටික විද්‍යුත් ශක්තිය සම්බන්ධව අනිත් ටික අද ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඒකේ මම දුන වගුව සම්පූර්ණ කරන්න. කියන්නේ ගෙදර භාවිතා වන උපකරණ විද්‍යුත් උපකරණ සහ ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියන එක නේ. ප්‍රයෝජන. සර් ඒ උපකරණ වල සිංහල නම ඕනේ නැහැ. බලමු සමහරක් වගේ ඉංග්‍රීසි නමම තමයි තියෙන්නේ. බලමු. හරි. අපි ගමුකෝ මෙහෙම. පිළිවෙලකට යමුකෝ. ගෙදරනේ. ගෙදර තියෙන බඩු මොනවද? විද්‍යුත් උපකරණ මොනවද කියන්නකෝ. රූපවාහිනිය තියෙනවා. රූපවාහිනිය තියෙනවා. ඊට පස්සේ රයිස් කුකර් එකනේ. රයිස් කුකර් එක කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? රයිස් කුකර්. විද්‍යුත් උඳුනනේ. සර් ගෑස් ඉලෙක්ට්‍රික් ලිපර්. ඊට පස්සේ අයන් එක රේඩියෝ එක තියෙනවා, ටීවී එක තියෙනවා, අයර්න් එක තියෙනවා නේද? ඒ විදුලි ඉස්ත්‍රි එකේ තියෙනවා. ඊට පස්සේ අපි විදුලි පංකාවනේ. ඊට පස්සේ නිදේ වතුර ගන්න මෝටරේ තියෙනවා නේද? ඒ ටික තියෙනවානේ. හරි. ඊට අමතරව පරිගණකය තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. හොඳට පේන බෝඩ් එක හොඳට පේනවද අකුරු? පැහැදිලිව. ඔව් සර්. පිටු වෙන මෙතන රූපවාහිනිය. රූපවාහිනිය. මොනවද අපිට ලැබෙන ප්‍රයෝජන? අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? තොරතුරු දැන ගැනීම. තමයි තොරතුරු දැන ගැනීමට නේ. තොරතුරු දැන ගැනීම. ඊට පස්සේ විනෝදාත්මක වැඩසටහන් නැරඹීම නේද? විනෝදාත්මක වැඩසටහන් නැරඹීම.
විනෝදාත්මක වැඩසටහන් නැරඹීම. ඊට පස්සේ ක්‍රීඩා නේද? ක්‍රීඩා වැඩසටහන් නැරඹීම. වගේ දෙකක් තුනක් ලියන්න. ක්‍රීඩා වැඩසටහන් නැරඹීම. ඔය තව තියෙනවා ඉතින් ගොඩක්. හරි. ඔන්න එකක්. ඔය ටික ලියාගත්තා කවන්නේ. ඊළඟට ගුවන් විදුලිය. අපි රේඩියෝකට කියන්නේ මොකද්ද? ගුවන් විදුලිය. ගුවන් විදුලිය මොනවද අපිට දැනෙන්නේ? ඒත් මේ ටිකම තමයි තොරතුරු දැන ගැනීම. තොරතුරු දැන ගැනීම. ඊට පස්සේ සංගීත වැඩසටහන් නේ. සංගීත වැඩසටහන් ශ්‍රවණය කිරීම සංගීත වැඩසටහන් ශ්‍රවණය කිරීම නේ. ඊළඟට ගුවන් විදුලි නාට්‍ය ශ්‍රවණය කිරීම නේ. ගුවන් විදුලි නාට්‍යයක් තියෙනවා. ගුවන් විදුලි නාට්‍ය මේක ශ්‍රවණය කිරීම. ඒක වගේ එතනත් ඔක්කොම ලියන්න ඕන. එතනත් තුනක් විතර ලියන්න. හරි. තුනක් විතර ලියන්න. ඊළඟට පුළුවන් අපිට විදුලි ස්ත්‍රීකය විදුලි ස්ත්‍රීකය. විදුලි ස්ත්‍රීකය. right? විදුලි ස්ත්‍රීකය. ප්‍රයෝජන මොනවාද? රෙදි මැදීමට. රෙදි මැදීම. රෙදි මැදීම. අරුවට ලියා ගන්නකො. ඊළඟ අනිත් ටික ලියමු. තවත් එකක් ලියන්න පුළුවන් යන්න. වතුර මෝටරේ නේ. වතුර මෝටරේ. මොකටද? වතුර පොම්ප කිරීම. වතුර ලිඳෙන් පොම්ප කිරීමට නේ. ලිඳෙන් පොම්ප කිරීමට. ලිඳෙන් වතුර පොම්ප කිරීමට. ඔන්න ඔය ටිකනේ. මේක ලියා ගන්න අනිත් ටිකත් අපි ලියමු. वीडियो ऑन कर विशाल वीडियो ऑन कर खाना वाले මේක තමයි මේ මම නෝට් කරා බිස්කට් එකක් කනවා
හරිද? ඔව්. තව මොනවද තියෙන්නේ? අයිතින විදුලි උඳුනනේ. විදුලි උඳුන. මොනවාද? ආහාර පිසීමට නේ. ආහාර පිසීම. අය ගන්න පුළුවන් විදුලි කේතලය. විදුලි කේතලය. මොකටද? වතුර රත් කිරීම. වතුර රත් කිරීමට. විදුලි පංකාව. මොකටද? විදුලි පංකාව කොහොන අපිට මොකටද? සිසිල් කරන්නේ. සිසිලනයට අවශ්‍ය. සිසිලනය. අපිට සීතලක් සිසිලනය. ඊළඟට ශීතකරණය. ශීතකරණය. මොකටද? ආහාර කල් තබා ගැනීම. ආහාර කල් තබා ගැනීම. ආහාර කල් තබා ගැනීම. සර් මම ලිව්වේ AC එක කියලා ඒක කමක් නැහැ. ආව් තව වෙලා ඔව් කවන්නේ ඔය ඇති ටිකක් ඔය ටික ඇති හරි මකන්න නේද නිරුෂ ලියාගත්තද ඔව් සර්. හරි එනම් මට නේද? ඒවලස දැන් මට දෙන්න තියෙන ඔයාලට ටියුට් වගේක් මම ඒ ටික දානවා පෞගේ පාඩමේ අම්ල ප්‍රශ්න කියන මම දැම්ම ඊළඟ අනිත් පාඩමේ එක දාන්න ඕන හරි දැන් අද අපි යන්නේ විදුලියෙන් ක්‍රියා කරන සීනුවක් සෑදන්න යන්නේ right විදුලියෙන් ක්‍රියා කරන සීනුවක් සෑදීම
විදුලියෙන් ක්‍රියා කරන සීනුවක් සෑදීම. විදුලියෙන් ක්‍රියා කරන සීනුවක් සෑදීම. හරි. මෙතන අපි කරන්න පුතේ අපිට මේකට අවශ්‍ය කුඩා ලියා ගන්න බෑ බලන්න. අපිට මේකට අවශ්‍ය කුඩා මෝටරයක්. ඒ වගේම තමයි ඉස්සලම ලෑල්ලක් ඕන. ලෑලි කෑල්ල. මෙහෙම ලෑල්ලක් ඕන. හරි. ලෑල්ලක් ඕන. ඊට පස්සේ මේකට අපිට ඕන බයිසිකල් සීනුවක්. බයිසිකල් සීනුවේ තියෙන කප් එක තියෙන්නේ. ලෝමේ කප් එක තියෙන මූඩිය. හරි. සීනුවක් ඕන. ඊට පස්සේ මේ සීනුව අපි ඇණයකින් මේ ලෑල්ලට හයි කරනවා. මෙහෙම ඇණයක් මෙහෙම ගහලා මේ සීනුව මේ ලෑල්ලට හයි කරගන්නවා. හරි. ඊට පස්සේ අපි ගන්නවා කුඩා විදුලි මෝටරයක්. ඉලෙක්ට්‍රිකල් ෂොප් වල තියෙනවා. කුඩා විදුලි මෝටරයක් ගන්නවා. ඒ විදුලි මෝටරේ තියෙන ඇක්සල් එක. ඇක්සල් එකට හයි කරනවා රබර් හැබැයිකින් හරි නැත්නම් කිරල හැබැයිකින් හරි මෙන්න මේ වගේ කපාගත්තු මේ හැඩයට කපාගත්තු එකක් හයි කරනවා අර මෝටරේ ඇක්සල් එකට. හරි. දැන් අපි මෝටරේ ගත්තොත් එහෙම මෝටරේ මෙහෙම තියනවා අර පොඩි මැදින් යන්නේ කැරකෙන්නේ මේකෙන්නේ. මේකට තමයි හයි කරන්නේ. මෙන්න මේ වගේ එක පැත්තක් ටිකක් දිගට හැබැයික් හයි කරගන්නවා. එක පැත්තක් දිගට හැබැයික් හයි කරගන්නවා. මේක මේ කොටස මේ මෝටරේ මේ පල්ලට වඩා චුට්ටක් දිගට ආවත් කමන්නේ නැහැ. දැන් මේක කැරගෙනකොට ඇක්සල් එක කැරගෙනකොට මේක කැරගෙනනේ මෙහෙම. අපි හදන්නේ මොකද්ද මේ කැරගෙනකොට මේක මේ මුඩිය වදින්න තමයි හදන්නේ. මෙයා මෙහෙම කැරගෙනකොට මෙහෙම වැඩි වැඩි යනවා. ඒ කියන්නේ මේක මුඩිය නම් හරි. මෙහෙම කැරගෙනනවා මෙහෙම ඔන්නෝම වැඩි වැඩි යනවා. ඔන්නෝම. මොක වේගෙන් එනවා. ඔන්නෝම වැඩි වැඩි යනවා. මෝටරේ කැරගෙනකොට. හරි. අතර හොම කරනකොට ට්‍රීන් ගාලා හදන බෙල්ල. ඊට පස්සේ මොකද කරන්නේ මේකට අපි දෙනවා විදුලිය. මේකට අවශ්‍ය විදුලිය දෙන්න අපි පොඩි පරිපථයක් හදා ගන්නවා මේකේ. මේකට ස්විච් එකක් හයි කර ගන්න ඕන නේ. ඔන්නෝම ස්විච් එකක් හයි කර ගන්නවා. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් බැටරි කෑලි දෙකක්. බැටරි කෑලි දෙකක් සෙට් කර ගන්නවා. බැටරි කෑලි දෙකක් සෙට් කර ගන්නවා. ඒකට මේ බැටරිය මේ ධනාංශය. මේ ඍණ. මේ බැටරිය ඍණාංශය මෙතන. ඒකට මෙතන ස්විච් එක තියෙනවා. ඔන්න ඕක තමයි වැඩි. මෙතන ස්විච් එක දැම්මේ තියෙන විවෘත අවස්ථාවේ. මේ ස්විච් එක තියෙන විවෘත අවස්ථාවේ. ඒ කියන්නේ මේ පරිපථය විවෘතයි දැන්. මේ පරිපථය විවෘතයි. අයියේ ස්විච් එක විවෘතයි. අපි පරිපථය සංවෘත කරන. කියන්නේ ස්විච් ඔන් කියලා කියන්නේ. අපි ස්විච් එක දානවා. ඒ කියන්නේ පරිපථය සංවෘත කරන්න ඕනේ. මෙයා වහන්න. වහපුවාම අඳගන්න එපා. මේ දැම්මම කරන්ට් එක ගිහිල්ලා මේ මෝටර එක කරකවන මේක වදිනවා. බෙල් එක වදිනවා. ට්‍රීන් ගාලා වදිනවා. එතකොට මේ කාර්ය කරන්න මොකද්ද වැදගත් වෙන්නේ? මොකද්ද අවශ්‍ය වෙන්නේ? විදුලිය. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? වියලි කෝෂයේ තියෙන රසායනික ශක්තිය. හරි? මෙතෙන්දි වෙන්නේ මොකද්ද? වියලි කෝෂයේ තියෙන රසායනික ශක්තිය. වියලි කෝෂයේ තියෙන රසායනික ශක්තිය.
මේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ශක්ති පරිණාමනේ මම කියන්නේ. එයා විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් ශක්තිය බවට පත් වෙලා දැන් මේ මෝටරේ දැන් කැරකෙනවනේ. දැන් මෝටරේට එනවා මොකද්ද? මෝටරේට ලැබෙනවා චාලක ශක්තිය. මෝටරේ කැරගෙනවා මේ ඇක්සල් එක කැරගෙනවා. ඒකේ මොකද්ද තියෙන්නේ? චාලක ශක්තිය. එතන තියෙන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය වලින් දැන් මේ බෙල් එකේ වදිනවනේ. බෙල් එක වැදුනට පස්සේ මොකද්ද අපිට ඇහෙන්නේ? මොන ශක්තියද පිට වෙන්නේ? මොන ශක්තියද පිට වෙන්නේ? ධ්වනි ශක්තිය. පිට වෙන්නේ මොන ශක්තියද? ධ්වනි ශක්තිය. right? ඔන්න ශක්ති පරිණාමනේ මේ උපකරණයේ සිද්ධ වෙන ශක්ති පරිණාම. පීඩිකෝෂයේ තියෙන රසායනික ශක්තිය එයා විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් ශක්තියෙන් දැන් මේ මෝටරේට ගිහිලා මෝටරේ ඇක්සල් එක කැරගෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය බවට පත් වෙනවා. ඊට පස්සේ චාලක ශක්තියෙන් දැන් මේ බෙල් එකේ වැදිච්චම බෙල් එකෙන් සද්දයක් එළියට එනවා. මොකක්ද ඒ ධ්වනි ශක්තිය. හරි? හරි. ලියා ගන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. මේකට මොනවද අවශ්‍ය ද්‍රව්‍ය? කිරලැබයක්. මෙන්න මේක හදාගන්න කිරලැබයක් ඕන. කිරලැබයක් හෝ රබර් ලැබයක්. ඔන්න බෙල් එක වදිනවා. ඇහෙනවද ඔයාලට? විදුලි සීනුව වදිනවා. විදුලි සීනුවක් වදිනා නේ දැක්කනේ. මම මෙතන ස්විච් එක දාපු ගාම එයා වැදුනා. හරි. කිරලැබයක් අවශ්‍ය. කිරලැබයක් හෝ රබර් ලැබයක්. ඊයන ලෑලි කැබැල්ලක්. ලෑලි කැබැල්ලක්. මෙන්න මේක ලෑලි කැබැල්ලක්. ලෑලි කැබැල්ලක්. වරහන් ඇතුළේ ලියා ගන්න අඩුම තරමේ මේක විශාලත්වය සෙන්ටිමීටර් 10යි 10වත් වෙන්න ඕන. සෙන්ටිමීටර් 10යි 10 වරහන් ඇතුළේ ලියා ගන්න. සෙන්ටිමීටර් 10 වැඩි කිරීම 10. කමා විදුලි මෝටරයක්. කුඩා විදුලි මෝටරයක්. කුඩා විදුලි මෝටරයක්. කුඩා විදුලි මෝටරයක්. සීනු පියනක්. මෙහෙම ලියාගන්න. බයිසිකල් සීනුවක පියනක්. බයිසිකල් සීනුවක පියනක්. බයිසිකල් සීනුවක පියනක්. තහඩු කැබැල්ලක්. මේ මෝටරේ හයි කරන්න මෙන්න මෙතන පොඩි තහඩුවක් ගහන්න පුළුවන්. මොනවා ගිහිල්ලා තහඩුවක් ගිහිල්ලා මෙතන ඇන දෙකක් ගැහුවා නම් මේ මෝටරේ හෙල්ලෙන්නේ නැහැ. අල්ලලා හිටිනවා. තේරුණාද? يعني තහඩු පටියක් කියන්නේ කුඩා තහඩු පටියක් සහ ඇන දෙකක්. කුඩා තහඩු පටියක් සහ ඇන දෙකක්. සම්බන්ධයක් කම්බි. ඔව්. ඊළඟ අවශ්‍යයි සම්බන්ධක කම්බි. එහෙම නැත්නම් වයර්. වයර් කැබලි කියලා දාගන්න. වයර් කැබලි. වයර් කැබැල්ලක්. වයර් කැබැල්ලක්.
වයර් කැබැල්ලක්. ඊට පස්සේ වියලි කෝෂ දෙකක්. වියලි කෝෂ දෙකක්. ගම් ටේප්. ගම් ටේප් උත් වලනේ මේ බැටරි දෙක අල්ලලා හිටින්න මේකට අලවන්න පුළුවන් ගම් ටේප්. ගම් ටේප්. ඊට ස්විච් එක. මෙතන අවශ්‍ය ස්විච් එක. මේ තියෙන ස්විච් එක. හරි. ඔන්න ඔය ටික අපිට අවශ්‍යයි. හරි. ඊට පස්සේ යටින් ලියන්න මේ නෑ සෝරි ඊට මෙහා පැත්තේ දැන් අපි දැන් අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා. ඊට පස්සේ අපිට අවශ්‍ය ක්‍රමය. අපි දැන් මේක කොහොමද කරන්න යන්නේ? ක්‍රමය. හරි. ක්‍රමය. මොකද්ද ක්‍රමය? ක්‍රමය යටතේ ලියා ගන්න සීනු පියන සීනු පියන යකඩ ඇණය මගින් සීනු පියන යකඩ ඇණය මගින් පහත රූපයේ පරිදි මේක පහත රූපයේ පරිදි ලෑල්ලකට සවි කරගනු ලැබේ. ලෑල්ලකට සවි කරගනු ලැබේ. හරි. ඊළඟ ලියා ගන්න. ඊළඟ තර ලකුණ දැන් ලියා ගන්න. මෝටරයේ ඇක්සලයට කිරල ඇබය මෝටරයේ ඇක්සලයට කිරල ඇබයේ එක් පැත්තක් වැඩි වන පරිදි මෝටරයේ ඇක්සලයට කිරල ඇබයේ එක් පැත්තක් වැඩි වන පරිදි සවි කර
පැත්තක් වැඩි වෙන පරිදි සවි කර රූපය පරිදි මෝටරයේද රූපයේ පරිදි මෝටරයේද රූපයේ පරිදි මෝටරයේද ලෑල්ලට සවි කරගනු ලැබේ ලෑල්ලට සවි කරගනු ලැබේ ලෑල්ලට සවි කරගනු ලැබේ මෙහිදී කිරළ ඇබය මෙහිදී කිරළ ඇබය මෙහිදී කිරළ ඇබයේ right මෙහිදී කිරළ ඇබයේ මෙහිදී කිරළ ඇබයේ දිගින් වැඩි කොටස දිගින් වැඩි කොටස කිරළ ඇබයේ දිගින් වැඩි කොටස සීනුවේ 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 යන්තමින් ගැටෙන පරිදි යන්තමින් ගැටෙන පරිදි තිබිය යුතුය ඊළඟ කරුණ ලියා ගන්න ඊළඟ කරුණ කුඩා විදුලි මෝටරයට කුඩා විදුලි මෝටරයට කුඩා විදුලි මෝටරයට රූපේ දැක්කෙන පරිදි රූපේ දැක්කෙන පරිදි රූපේ දැක්කෙන පරිදි රූපේ දැක්කෙන පරිදි විද්‍යුත් පරිපථය සකස් කරගනු ලැබේ විද්‍යුත් පරිපථය සකස් කරගනු ලැබේ මේ රූප ඇඳ ගන්න දැන් මේක ලියා ගන්න එපා මේ ටික ලියා ගන්න එපා රූපය ඇඳ ගන්න මේ ශක්ති පරිණාමණය ලියා ගන්න එපා රූපය ඇඳ ගන්න
එතන ඉවරයි සර්. ඉවරයි නේ. හරි. ඉවරයි සර්. ලියා ගන්න. ඊට යටින් ලියා ගන්න. පරිපතේ සුවිචය සංවෘත කළ විට කියන්නේ ස්විච් ඔන් කියන එක එතන ලියා ගන්න. සංවෘත කියන තැන කියන්නේ ස්විච් ඔන්. වරන් විතර ලියා ගන්න ස්විච් ඔන්. ස්විච් එක ඔන් කරනවා. පරිපතේ ස්විචය සංවෘත කළ විට උපකරණයේ ක්‍රියාත්මක වේ. උපකරණයේ ක්‍රියාත්මක වේ. එතකොට දැන් යට නිරීක්ෂණ ඊළඟට ඊළඟ නිරීක්ෂණය ලියන්න යට නිරීක්ෂණය යට නිරීක්ෂණයට ලියන්න. උපකරණයේ ක්‍රියාත්මක වන විට සීනුව නාද වේ. උපකරණයේ ක්‍රියාත්මක වන විට සීනුව නාද වේ. ඉලුෂන් අද බෝඩ් එක උතර පේනවද? ඔව් උතර පෑදිලා පේනවද? ඔව් සර්. දැන් ලියා ගන්න පොඩි ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. ඉහත උපකරණයේ තුල සිදුවන ශක්ති පරිණාමණය ලියන්න. ඉහත උපකරණයේ තුල සිදුවන ශක්ති පරිණාමණය ලියන්න. ශක්ති පරිණාමය. ඉහත උපකරණයේ තුල සිදුවන ශක්ති පරිණාමය. ලියන්න බෑ ශක්ති පරිණාමණය. ලියලා මට නිගමනය ඈ නිගමනය තමයි අර මේක පුතේ අපි සීනුවක් සාදාගත්තු හැටිනේ. සීනුවක් හදාගත්තේ කොහොමද කියලා මේක කියවුවා. හරි. ලියන්න. හරි මේක ශක්ති පරිණාමණය ලියලා මට පොත පෙන්නන්න මෙහෙම. කැමරාවට අල්ලලා පොඩ පෙන්නන්න.
කොහොම බලන්න. හරි. කොහොමද? කො අනිත් පිටු පොඩ්ඩක් පෙන්වන්න බලන්න. අනිත් පිටු චුට්ටක් පෙන්වන්න බලන්න. මොලේ සංසස ඔව්. හරි. ඕකේ. කො නිලුසර් ඉලිවරද? ඉන්නත් බා. කොහොමද ටික ලං කරා? දිලිසෙනවා. පොත. පේන්නේ නැහැ දිලිසෙනවා. හරි කමන්න. හරි. මේ තියෙන්නේ මේක තමයි පරිණාමනේ. මොකක්ද වෙන්නේ? බැටරියේ තියෙන රසායනික ශක්තිය. ඒක මේ පරිපථය දිගේ යන විද්‍යුත් ශක්තිය විදියට. ඊට පස්සේ මෝටරේ කැරකෙනවා. මෝටරේ ඇක්සල් එක කැරකෙනවා. චාලක ශක්තිය තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ චාලක ශක්තිය තමයි මේ සීනුවේට සම්ප්‍රේෂණය වෙන්නේ. කියන්නේ සීනුවේ කිරලැබේ වැදිලා ධ්වනි ශක්තිය බවට එළියට එනවා. ධ්වනි ශක්තිය බවට පත් වෙනවා. හරි. මේක ලියා ගන්න පුතේ. අවදිල්ෂාන් මම මේක මකන්න යන්නේ. හරි. ඊළඟට ලියා ගන්න මාතෘකාවක් ධ්වනි ශක්තිය. ධ්වනි නැත්නම් ශබ්දය. ශක්තිය. හරි. ඔව්. දැන් අපිට මේ ඇහෙන ශබ්දේ තියෙනවානේ. මේ ශබ්දෙටත් තියෙනවා ශක්තියක්. හරි. අපිට ඇහෙන මේ ධ්වනියටත් ශක්තියක් තියෙනවා. හරි. එතකොට ඒ ශක්තියෙන් තමයි අපේ කනේ තියෙන කර්ණපටහ පටලේ කම්පණය කරවන්නේ. ඒක කම්පණය කරනවා. ඒ කම්පණය වීම හේතුවෙන් තමයි අපිට ඇසීම සිදු වෙන්නේ. අපිට ඇසීම ලැබෙන්නේ ඒ කම්පණය හේතුවෙන්. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවනේ දැන් අකුණු කොටනකොට එහෙමනේ ගොරවනකොට අකුණු කොටනකොට එහෙම මොකද වෙන්නේ? ලොකු අකුණක් කොටනකොට එහෙම නේද? අපේ ජනෙල් වීදුරුව එහෙම දෙදරන්න පටන් ගන්නවා නේ. දෙදරනවා. right? ගෙදර තියෙන වීදුරුව එහෙම දෙදරනවා. ඇයි මේ දෙදරන්නේ? ඒ කියන්නේ ශබ්දයට ශක්තියක් තියෙනවා. ශබ්දයට ශක්තියක් තියෙනවා. ඒකින්ද තමයි දෙදරන්නේ. දැන් එතකොට ඔයාලා ඔය නිවුස් වල එහෙම අහලා තියෙන දැන් ඔය මේ බෝම්බ පුපුරනකොට එහෙමනේ. බෝම්බ පුපුරනකොට එහෙම එතනෙත් අර දැන් බෝම්බ පුපුරනකොට පිට වෙන කෑලි වලට අමතරව ඒ කෑලි ගිහිලානේ තැන් තැන් වල ගිහිලා වැදිලා හානි සිද්ධ වෙන්නේ. ඒ වගේම හානියක් සිද්ධ වෙනවා ඒකෙන් පිට වෙන අධික ශබ්දයට. ඒකෙන් පිට වෙන අධික ශබ්දයට මොකද වෙන්නේ? ඒ අහලා පහලා තියෙන දේවල් ජනෙල් වීදුරු දොරවල් බිත්ති එහෙම දෙදරලා උකට හානි වෙන්න පුළුවන්. හානි වෙනවා. හරි. ඒතකොට මිනිසුන්ට ඒ වෙලාවේ කන බෙරි පුපුරලා ඒ වගේ හානි සිද්ධ වෙනවා. හරිද? කියලා කියන්නේ ධ්වනියට මේ ශක්තියක් තියෙනවා. හරි. එතකොට අපි ඉගෙන ගන්න අන්න ওই ශක්තිය තමයි මෙතනින් කෙටින් ඉගෙන ගන්න. හරි. එතකොට අපි ඉගෙන ගත්තා මොනවද ඉගෙන ගත්ත ශක්ති ටික කියන්නේ දැනට මේ වෙනකන් ඉගෙන ගත්ත ශක්ති ටික මොනවද? චාලක ශක්තිය
විද්‍යුත් ශක්තිය, ශක්තිය, විභව ශක්තිය, විද්‍යුත් ශක්තිය, විභව ශක්තිය. යාලක ශක්තිය, විභව ශක්තිය, විද්‍යුත් ශක්තිය නේද? ඒ ඉගෙන ගත්ත දැන් ඉගෙන ගන්න දෝන ශක්තිය. දෝන ශක්තිය. ලියා ගන්න තරු ලකුණක් දාලා අප අවට පරිසරයේ කෞශල්‍ය පුතා මොකද පරක්කුනේ? කෞශල්‍ය හරි ලියන්න. අප අවට පරිසරයේ විවිධ ශබ්ද අපට ඇසේ. අපර දෙන්න පුතේ. හරි. ඊළඟ කරුණ ලියා ගන්න. අහස ගොරවන විටදී අහස ගොරවන විටදී අහස ගොරවන විටදී හා අකුණු කොටන අවස්ථාවන්හිදී අපගේ නිවසේ දොර ජනෙල් දෙදරන ආකාරය අපහට දැනී ඇත. මෙසේ වීමට හේතුව අකුණු කොටන විටදී
මෙසේ වීමට හේතුව අකුණු කොටන විටදී ඇතිවන ශබ්දය සතු අධික ශක්තියයි ඊළඟ තර ලකුණු දාලා ලියා ගන්න රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන විටදී ඔබට විවිධ රටවල් වල නැත්නම් විවිධ රටවල් තුල කියලා කියන්නේ විවිධ රටවල් තුල සිදුවන බෝම්බ පිපිරීම් වලදී අවට පරිසරයේ ඇති ගොඩනැගිලි වල ජනෙල් වීදුරු ආදිය බිඳී ඇති අයුරු දැක ඇත හරි ඊළඟ කරුණ එතනම ලියා ගන්න මෙසේ වීමට හේතුව බෝම්බය පුපුරන අවස්ථාවේදී ඇතිවන ශබ්දයේ ශක්තියයි බෝම්බේ පුපුරන අවස්ථාවේ ඇතිවන
ශබ්දය සතු ශක්තියයි. ශබ්දයේ සතු ශක්තිය කියන්නේ. හරි. දැන් පැහැදිලිනේ. එතකොට ධ්වනිය කියලා කියන්නේ ශක්තියක් තියෙනවා ඒකට. ඒකට විශාල ශක්තියක් තියෙනවා. විශාල හානියක් කරන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. ඊළඟ තරලකුණ දාලා ලියා ගන්න. තරලකුණ දාලා ලියා ගන්න. ධ්වනියද ශක්තිය ආකාරයේකි. ධ්වනියද ශක්තිය ආකාරයේකි. ධ්වනියද ශක්තිය ආකාරයේකි. මෙම ධ්වනිය මගින් මෙම ධ්වනිය මගින් මෙම ධ්වනිය මගින් අනෙක් වස්තුන් කම්පනයකට ලක් කළ හැක. මෙම ධ්වනිය මගින් අනෙක් වස්තුන් මෙම ධ්වනිය මගින් අනෙක් වස්තුන් කම්පනයකට ලක් කළ හැක. හරි. කොටුවක් ඇතුලේ ලියා ගන්න. කොටුවක් ඇතුලේ ලියා ගන්න. ශබ්දයේ සතු ශක්තිය හඳුන්වනු ලබන්නේ ධ්වනි ශක්තිය ලෙසය. ශබ්දයේ සතු ශක්තිය හඳුන්වනු ලබන්නේ ධ්වනි ශක්තිය ලෙසය. ශබ්දයේ සතු ශක්තිය හඳුන්වනු ලබන්නේ ධ්වනි ශක්තිය ලෙසය. හරි. ඊළඟ තර ලකුණු දාලා ලියා ගන්න. තර ලකුණක් දාලා ලියා ගන්න. එතකොට දැන් ඔයාලා දැන් ගෙදර දැන් තියෙනවනේ ලොකු බෆල් ඇති ඔයාලා ගෙවල් වලනේ ලොකු බෆල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රේඩියෝ එකේ තියෙන ස්පීකර් එක ගන්නකො. එතකොට දැන් ඔයාලා හයියෙන් රේඩියෝ එක දාලා තියෙන වෙලාවල් වලදී ස්පීකරය ළඟට ගිහිල්ලා ස්පීකරයේ මතට ඇඟිල්ල තිබ්බම ඔයාලට දැනෙනවා යම්කිසි දෙදරීමක් අතර දැනෙනවානේ. යම්කිසි දෙදරීමක් අතර දැනෙනවා. ඇයි ඒ කියන්නේ මේ ඒ කියන්නේ ස්පීකරේ තියෙන ඒ පටලයේ කම්පණය වෙනවා. ඒ පටලයේ කම්පණය වෙලා තමයි අපිට ධ්වනිය ලබා දෙන්නේ නේ. අපිට ධ්වනිය ලබා දෙන්නේ පටලයේ කම්පණය වෙලා. එතකොට ඔය දැන් ශබ්ද විකාශන යන්ත්‍ර කියලා කියන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර ලවුඩ් ස්පීකර් නේ. ශබ්ද විකාශන යන්ත්‍ර වලින් කරන්නේ පුතේ ඒ ශබ්ද විකාශන යන්ත්‍රයට අපි ලබා දෙන ධ්වනිය හඬ මදිනේ. ශක්තිමත් නැහැ. එතකොට එයා මොකද කරන්නේ? ඒ ලැබෙන සංඥාව වැඩි දියුණු කරලා ඒක වර්ධනය කරලා දෙනවා. තේරෙනවද? කියන්නේ වැඩියෙන් ධ්වනිය වර්ධනය කරලා දෙනවා ඉතින්දී. හරි? හරි. ඒක ලියාගෙන තව ලකුණක් දාලා.
ගුවන් විදුලි යන්ත්‍රයක ගුවන් විදුලි යන්ත්‍රයක ගුවන් විදුලි යන්ත්‍රයක ගුවන් විදුලි යන්ත්‍රයක ස්පීකරය මතට ගුවන් විදුලි යන්ත්‍රයක ස්පීකරය මතට අත තැබූ විට එහි සිදුවන කම්පනය අපට දැනේ. එහි සිදුවන කම්පනය අපට දැනේ. ඊළඟට ලකුණු දාලා ලියා ගන්න. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදු කරනු ලබන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදු කරනු ලබන්නේ ශබ්ද විකාශන යන්ත්‍රය මගින් සිදු කරනු ලබන්නේ යන්ත්‍රය තුළට ලැබෙන යන්ත්‍රය තුළට ලැබෙන යන්ත්‍රය තුළ ලැබෙන ධ්වනිය තවදුරටත් වර්ධනය කර තවදුරටත් වර්ධනය කර පිටතට ලබා දීමයි පිටතට ලබා දීමයි. හරි. කෞශල්‍ය පුතේ මට ඔයාගේ වීඩියෝ ඔන් කරන්න පොඩ්ඩක්. වීඩියෝ ඔන් කරන්න හැමෝම. කෞශල්‍ය එනවාද? ඔයාට එන්නේ නැද්ද? හරි. හරි අපි එතකොට දැන් ඉගෙන ගත්තා. දැන් උන ධ්වනියක් දැන් ධ්වනි ශක්තිය ගැන දැන් අපි ටිකක් ඉගෙන ගත්තා නේ. මේකේ ඔයාලා තියෙන මේකේ නම් ටික පොඩ්ඩක් ඔය දැනගෙන යන්න තමයි තියෙන්නේ අතන. හරි. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න පුතේ ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය. හරි. දැන් ඉතින් ඔයාලා දන්නවනේ දැනටම නේ. අපේ පෘථිවියට ප්‍රධානම ආලෝක ප්‍රභවය කවුද? කවුද අපේ ලෝකේ ප්‍රධානම ආලෝක ප්‍රභවය? සිග්නල් නෑ සර් මෙහාට. සිග්නල් නෑ මෙහාට. ආඩද සිග්නල් නැත්තේ? කෞශල්‍ය. බක් වේද පුතේ? තීකුණා මලේ. බක් මේ බදා මේ කවද්ද බ්‍රාස්පතිනේ ක්ලාස් එකට ආවද? ඔව්. එතනම හිටියද පාඩමේ? මුල ඉඳන්ම බැරි වුණා සර්. පස්සේ ආවේ. නෝට් ටික මේ අර දැන් ජෙනුරු පුතා දායි ගෲප් එකට ඒ ටික බලාගෙන ලියා ගන්න ඕනේ ඈ. හා සර්. එතකොට දැන් පුතේ අපේ ලෝකෙට
ප්‍රධානම අපි ආලෝකය ලබා දෙන ප්‍රභවය කවුද? සූර්යයා. කවුද? සූර්යයා. මොකද්ද ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ මොකද්ද? ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ මොකද්ද? ආලෝක ප්‍රභවය. ආලෝක ප්‍රභවය කියන්නේ කවුද? ආලෝකය නිකුත් කරන වස්තුන් වලට නේ. අපි 6 වසරේදී ඉගෙන ගත්තා මේ සම්බන්ධව. ආලෝකය නිකුත් කරන වස්තුන් වලට කියන ආලෝක ප්‍රභවය කියලා කියනවා. හරි? එතකොට අපි ඉගෙන ගත්තා ආලෝක ප්‍රභව තියෙනවා දීප්ත වස්තුන් සහ අදීප්ත වස්තුන් කියලා ඉගෙන ගත්තා නේ. දීප්ත වස්තුන් සහ අදීප්ත වස්තුන්. හරි? දීප්ත වස්තුන් කියලා කියන්නේ මොකද්ද? තමුන්ම ආලෝකය නිපදවා ගන්නා ආලෝක ප්‍රභව වලට අපි කියනවා දීප්ත වස්තු. එයාලා තමුන්ම තමයි ආලෝක නිපදවා ගන්න. උදාහරණ සූර්යයා. හරි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැල්ලෙන විදුලි බල්බයක්. දැල්ලෙන ඉදිපන්දමක්. දැල්ලෙන කුප්පි ලාම්පුවක්. හරි? ඒගොල්ලෝ තමුන්මයි ආලෝක නිපදවා ගන්න. අපි ඒවට කියන දීප්ත වස්තුන් කියලා. අදීප්ත වස්තුන් කියලා තියෙනවා. හඳත් ආලෝක ප්‍රභවයක් තමයි. හඳත් ග්‍රහලෝකත් ආලෝක ප්‍රභවයක් තමයි. ඒ කියන්නේ අපිට අපි එළියට ගියාම අපිට හඳ එළිය ලැබෙනවානේ. කියන්නේ ඒක හඳ අපිට එළිය ලබා දෙනවා. හැබැයි හඳ එළිය ලබා දෙන්නේ තමුන් නිපදවා ගන්න ආලෝකය නෙවෙයි. නේ? හඳට එළිය ලැබෙන්නේ සූර්යාගෙන්. සූර්යාගෙන්. දැන් මෙහෙම හඳ තියනවනම් සූර්යයා ඔහොම ඉන්නවනම් අපි පෘථිවිය ඔහොම ඉන්නවනම් හරිද? එතකොට මෙයාගේ ආලෝකය මෙහෙට ගිහිල්ලා අපිට ආයෙ එවන මෙහෙම පරාවර්තනය කරනවා. ආලෝකේ පරාවර්තන වීමක් තමයි අපිට වෙන්නේ. හරි? ඒ ඇවිල්ලා ඒක අදීප්ත වස්තුවක්. එතකොට දැන් අපේදී දැන් ආලෝකයක් එතකොට ශක්තියක් තමයි. ආලෝකය කියන්නේ ශක්තියක්. අපි ඒ ආලෝකයේ ඒකේ ශක්තියක් විදිහට පාවිච්චි කරනවා. දැන් සූර්ය කෝෂ ගන්නකො. සූර්ය පැනල කියලා කියන්නේ. සූර්ය කෝෂ. සූර්යාගේ තියෙන ආලෝකය අපි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා. සූර්යාගෙන් ලැබෙන ආලෝකය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරගන්නවා එතෙන්දී. සූර්ය කෝෂ වලදී. හරි? එතකොට ගත්තොත් එහෙම විද්‍යුත් තාපක උදුර ගත්තොත් එහෙම නේ විද්‍යුත් තාපක උදුරක් ඔයාලා අහලා තියෙන දැන් ආහාර කිසින්න ගන්න විද්‍යුත් තාපක උදුර දැන් මේකේ මෙන්න මේ හරියේ තමයි රඳවලා තියාගන්නේ අපි ඒ ආහාර කිසින වාජනේ මේ හරිය රඳවලා තියාගන්න ආහාර කිසින වාජනේ එතකොට මොකද වෙන්නේ මේකට ලැබෙන ආලෝකය මේ පැටිට ලැබෙන ආලෝකය මේ පැටි පෘෂ්ඨයේ වැදිලා මේ මැදට තමයි යොමු වෙන්නේ ආලෝකය. මේ පැත්තෙන් වැටෙන ආලෝකයත් මෙතෙන්ද යොමු වෙන්නේ. මේ හැම පැත්තෙම වැටෙන ආලෝකය මේක තමයි යොමු වෙන්නේ. මේ පැත්තෙන් වැටෙන ආලෝකයත් මෙතෙන්ද යොමු වෙනවා. කියන්නේ මේක ඇතුල් පෘෂ්ඨයේ වැදිලා තමයි යන්නේ. ඇතුල් පෘෂ්ඨය වැදිලා යනවා. හරි ඔන්න ඔය වගේ. කියන ආලෝකය නාභිගත කරනවා. මෙතන කියන්නේ මොකද? නාභිගත කරනවා. ආලෝකය මෙතන නාභිගත වෙනවා. කියන්නේ කේන්ද්‍රයට. මේක මැද කේන්ද්‍රගත වෙනවා. එතකොට මෙතන රස්න වැඩි ආලෝකයේ සතුව තියෙනවනේ තාපය. එතකොට මෙතන අතර මෙතන ඉන්නේ හිරුගේ තාප ශක්තිය තමයි මෙතන ඇත්තටම මේ ප්‍රයෝජන ගන්න. ඒක එන්නේ ආලෝකයත් එක්ක එන්නේ. ආලෝකයත් එක්ක තමයි එන්නේ. හරි. එතකොට ආලෝකය ලබා ගන්න අපි අද විවිධ දේවල් පාවිච්චි කරනවා නේ. දැන් ඉස්සර මිනිස්සුන්ට විදුලිය තිබ්බේ නැහනේ. හරි? ඉස්සර මිනිස්සුන්ට විදුලිය තිබ්බේ නැහැ. අපේ මානව ඉතිහාසයේ මුල්ම අවධිවල විදුලිය තිබ්බේ නැහැ. හරි? ඒකට මිනිස්සුන්ට තිබුණේ ගින්දර විතරයි. ගින්දර හොයාගත්තා.
ඒතකොට ගින්දර වලින් තමයි ඒගොල්ලෝ ආලෝකය ලබා ගත්තේ නේ. දර පුච්චලා ඒකෙන් ලැබෙන ගිනි මැලයක් ගහලා ඒකෙන් ලැබෙන ආලෝකයෙන් තමයි ඒගොල්ලෝ රැයට ප්‍රයෝජනට ගත්තේ. හරි. එතකොට දැන් අපිට අපේ රටට විදුලිය එන්න කලින් අපි පාවිච්චි කරේ මොනවද? රැයට කුප්පි ලාම්පු. කුප්පි ලාම්පු පාවිච්චි කරා. කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු නේ. ඉස්සර තිබුණා පෙට්‍රල් මැච් කියලා තිබුණා. පෙට්‍රල් මැච් කියලා තිබුණා ලාම්පු జాතියක්. හරි. එතකොට පෙට්‍රල් මැච් එක පත්තු කරපුවම ගොඩක් එළියයි. මේ අපේ මේ ලයිට් වගේ තමයි ගොඩක්ම එළියයි. හරි. දැන් එතකොට ගමනක් බිමනක් යනකොට මේ ඉස්සර රැයට මිනිස්සු පන්දම් පත්තු කරන් තමයි යන්නේ. හරි. නැත්නම් හුළුවත්ත කියලා කියනවා. හුළුවත්ත කියලා කියන්නේ ඔය මේ පොල් ගස් වලින් ලබා ගන්න හනුසු එකතු කරලා නේ ඒක පත්තු කරගෙන යනවා හුළුවත්ත. හරි. පන්දම ඔයාලගේ අමලගෙන් අහන්නකෝ දැන් ඔයාලා අනේ මේ කැලලක් අරගෙන මේ මෙතෙන් රෙදිපටිය ඔතනවා. මේ කෙලවර රෙදිපටිය ඔතනවා. රෙදිපටිය ඔතලා මේක පොඟවන භූමි තෙල් වල. මේක භූමි තෙල් වල පොඟවලා මේකට පත්තු කරගෙන තමයි රැට ගමන් බිමන් යන්නේ. කොහරි යනකොට ටික වේලාවක් මේක පත්තු වෙනවා. ටික වේලාවක් පත්තු කරගන්න උකලා ඒක. එතකොට ඉතින් පන්දම නිවෙන්න කලින් ටක් 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 ගාලා යන්න ඕනේ යන දිහාකට. හරි. හරි. ලියා ගන්නකෝ. පෘථුවියට ආලෝකය ලබා දෙන තරුලක්‍රන් දාලා. පෘථුවියට ආලෝකය ලබා දෙන ප්‍රධානතම ආලෝක ප්‍රභවය සූර්යයයි. පෘථිවියට ආලෝකය ලබා දෙන ප්‍රධානතම ආලෝක ප්‍රභවය සූර්යයයි. සූර්යා ඊළඟ කරුණ ලියා ගන්න. සූර්යා තුල සිදුවන න්‍යෂ්ටික රසායනික ප්‍රතික්‍රියාවක් මගින් සූර්යා තුල සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් කිව්වත් හරියි. න්‍යෂ්ටික තනික වරන්න තුනනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් පිටවන සූර්ය ආලෝකය සහ සූර්ය තාපය මෙසේ පෘථිවියට ලැබේ.
තේරෙනවද? ඒ කියන්නේ සූර්යාගේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් තමයි ආලෝක ශක්තියයි තාප ශක්තියයි නිකුත් කරන්නේ. හරි? එතකොට දැන් මේ සූර්ය ආලෝකයේ ප්‍රයෝජනය ගන්න තමයි අපේ තියෙන හරිත ශාක ආහාර නිපදවා ගන්නනේ. අපි ඒකට කියන මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. ප්‍රභා සංශ්ලේෂණය. ඒ කියන්නේ හරිත ශාක තුල සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. යට තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. හරිත ශාක තුල සිදුවන ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟ දඩලවුණක් දාලා ලියා ගන්න. හරිත ශාක තුල සිදුවන හරිත ශාක තුල සිදුවන හරිත ශාක තුල සිදුවන හරිත ශාක තුල සිදුවන ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය හෙවත් ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය හෙවත් ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය හෙවත් ප්‍රභා සංශ්ලේෂණය සඳහාද ප්‍රභා සංශ්ලේෂණය සඳහාද ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවලිය සඳහාද සූර්ය ආලෝකය අවශ්‍ය වේ. සූර්ය ආලෝකය අවශ්‍ය වේ. සූර්ය ආලෝකය අවශ්‍ය වේ. හරි. එතකොට මෙතෙන්දි වෙන්නේ මොකද්ද? ශක්ති පරිණාමණය. ආලෝක ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ශක්තිය තුල පවතින ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය තුලදී රසායනික ශක්තිය බවට පත් වෙනවා නේ. ඒක රසායනික ශක්තිය බවට පත් වෙනවා. ඒ රසායනික ශක්තිය තමයි ආහාරවල තියෙන්නේ නේ. ගස්වල, ගෙඩිවල නේ, අලවල, මුල්වල නේ, අපි ආහාරයට ගන්න කොටස්වල ඒව තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට අපි ආහාරයට ගන්නකොට ඒ රසායනික ශක්තිය අපිට අපේ ශරීරය තුළට යනවා. හරි. ගිහිල්ලා ඊට පස්සේ ඒ ශක්තියෙන් තමයි අපි අපේ ක්‍රියාවන් කරගන්නේ. අපේ ඒ ශක්තිය ප්‍රයෝජන ආහාර දහනය කිරි ආහාර ශරීරය තුළදී දහනය කරවලා ඒ ලැබෙන ශක්තියෙන් තමයි අපි අපේ ක්‍රියාවන් කරගන්නේ. හරි. හරි. මෙතෙන් දැන් තියෙන වගුවක් ගහගන්න. දැන් ආලෝක ප්‍රභව කීපයක් තියෙනවා වගුවක. හරි. ආලෝක ප්‍රභව කීපයක් තියෙනවා. ආලෝක ප්‍රභව තියෙනවා. හරි. ඊට පස්සේ මම ආලෝකයේ නිපදවා ආලෝක ප්‍රභව තියෙනවා. ඊට පස්සේ ආලෝකයේ නිපදවීම සඳහා භාවිතා කර ඇති ද්‍රව්‍ය. දැන් මේ ආලෝක ප්‍රභවය. හරි. මේක මේ මට තප්පරයක් දෙන්න පුතේ.
හරි රයිට් ආලෝක ප්‍රභවය ඊට පස්සේ ආලෝකේ නිපදවීම සඳහා ආලෝකයේ නිපදවීම සඳහා භාවිතා කර ඇති ද්‍රව්‍ය භාවිතා කර ඇති ද්‍රව්‍ය හරි එතකොට ආලෝක ප්‍රභවිත අපිට ගන්න පුළුවන් දැන් අපි එදිනෙදා ජීවිතේදී රයිට් විදුලි පන්දම මොනවද අපි භාවිතා කරන්නේ විදුලි පන්දම තුල මොනවද අපි භාවිතා කරන්නේ වියලි කෝෂ කියන්නේ බැටරි හරි ඒ වගේ කුප්පි ලාම්පුව මොනවද කුප්පි ලාම්පුව තුල අපි ବ୍ୟବহাৰ කරන්නේ ඉටි පන්දම හරි ඊළඟ හුළු අත්ත සර් හුළුවත්ත කියන්නේ මොන වගේ එකක්ද? හුළු අත්ත කියන්නේ පුතේ ඉස්සර කියන්නේ දැනගත් ඔය ගමේ ගොඩේ පාවිච්චි කරනවා හරි පොල් ගස්වල පුවක් ගස්වල හනුසු කියලා જાතියක් තියෙනවා පොල් ගස්වල එහෙම හනුසු කියලා જાතියක් තියෙනවා ඔය වැටෙන පොළවට වැටෙන්නේ අර මෙන්න මෙහෙම කළු පාට ඔන්න ඔහොම ටිකක් වැටෙන්නේ නිකන් අර මෙන්න මේ වගේ කෑලි වැටෙන්නේ පොල් ගස්වල නිකන් බිමට වැටෙනවා නේද කෑලි මේ කළු පාට පොල් ගහේ ඉහළ තියෙන පොල් මල එහෙම බඳලා අල්ල ගන්න ඒකනේ පොල් මල පිපෙන්න කලින් මේකෙන් තමයි අල්ලගන්නේ පොල් මල තියෙන්නේ මේක ඇතුලේ පොල් මල පිපෙනකොට මේක වැටෙනවා බිමට ඊට අමතරව තව තියෙනවා නිකන් පොඩි නිකන් මේ නිකන් දැල් වගේ කෑලි වගේ පොල් ගස් වලින් වැටෙනවා හරි එතකොට මේවා එකට එකතු කරලා බඳිනවා හරි බඳිනවා එහෙම නැත්නම් සමහරව පාවිච්චි කරනවා මොනවද මේ පොල් අතු පොල් කොළ එකට තියලා වැද ගන්නවා පොල් කොළ එකට තියලා වැදගෙන ඒක තමයි හුළුවත්ත කියලා ඔය කියන්නේ මේකේ තියෙන ටික ලියා ගන්නවා. දැන් කුප්පිලාම්පුවක් ගත්තොත් මොනවද තියෙන්නේ? ඉතිපන්දමක් ගත්තොත් මොනවද? ඔළුවත්තේදී මොනවද තියෙන ද්‍රව්‍ය?
හරිද ලියුවද? ඔව්. විදුලි පන්දෙම නම් වියලි පෝෂණ. හරි. කුප්පිලාම්පු තුල මොනවද තියෙන්නේ? කුප්පිලාම්පේ මොනවද තියෙන්නේ? කුප්පිලාම්පේ මොනවද තියෙන්නේ? භූමිතෙල්. කුප්පිලාම්පු තුල තියෙන භූමිතෙල්. එතකොට මේ භූමිතෙල් තුල තියෙන රසායනික ශක්තිය. භූමිතෙල් තුල තියෙන මොකද රසායනික ශක්තිය. ඒ රසායනික ශක්තිය තමයි මෙතෙන්දී කුප්පිලා පත්තු කරනකොට ආලෝක ශක්තිය බවට පත් වෙන්නේ. ඉටිපන්ද මොනවද හදලා තියෙන්නේ? ඉටිපන්ද මොනවද හදලා තියෙන්නේ? ඉටිපන්ද හදලා තියෙන පොතේ ෆෙරපීන් ඉටි වලින්. ෆෙරපීන් වලින්. හරි? කුළුවත්ත මොනවද තියෙන්නේ? කුළුවත්තේ පොල් හනුසු. කියන්නේ ශාකමය කොටසක්. පොල් හනුසු ශාකමය කොටසක්. ශාකමය කොටස්. එතකොට වේලි කෝෂ තුල තියෙන රසායනික ශක්තිය. භූමිතෙල් තුල තියෙන රසායනික ශක්තිය. පැරපීන් තුල තියෙන රසායනික ශක්තිය. පොල් හනුසු තුල තියෙන මොකද්ද? රසායනික ශක්තිය තමයි. හරි? ඒක දහන වෙලා තමයි අපිට ආලෝකය ලබා දෙන්නේ. ලියා ගන්න. මොකද කියලා? කරයි. යන්නේ වරද?
මකනවා. හරි. එතකොට අවස්ථාවක් තියෙන සූර්ය ශක්තිය ප්‍රයෝජන ගන්න අවස්ථාව නේ. සූර්ය කෝෂ. සූර්ය කෝෂ තමයි නිවෙස් වල එහෙම වහලකට ගහලා තියෙන දැන්. දැන් මේ ගියක් ගත්තොත් එහෙම. ඉතින් මේ සරල ගියක් ගත්තොත් එහෙම. දැන් මෙහෙම වහලා වල දැන් ගහලා තියෙන සූර්ය කෝෂ. සූර්ය පැනල්. ඔය කොළඹ පැති වල එහෙම ගොඩක් රාජ්‍ය ආයතන වල එහෙම බිල්ඩින් උඩ මේ සූර්ය කෝෂ දාලා තියෙනවා. කියන්නේ මේ මොකක්ද කියන්නේ අපේ ගෙදරත් තියෙන සර්. ඈ අපේ ගෙදරත් තියෙන. අවුල ගෙදරක් තියෙනවා ඒක තමයි. නේ? ඒ කියන්නේ renewable power source. ඒක පුනර්ජනනීය බල ශක්තිය නේ. පුනර්ජනනීය බල ශක්තිය. හරි? සූර්ය ශක්තිය අපි ගත්තා කියලා ඒක අඩුවක් වීමක් වෙන්නේ නැහැ. හරි? දැන් ලෝකේ එන්න දැන් ෆොසිල් ඉන්ධන එන්න අඩු වෙලා යනවානේ. ෆොසිල් ඉන්ධන එන්න අඩු වෙලා යනවා. හරි? එතකොට අඩු වෙනකොට ඒ වගේ මිල ඉහළ යනවා නේ. මිල ඉහළ යනවා. එතකොට අපිට අද පෙට්‍රල් ඩීසල් ගන්න පුළුවන් මිලට නෙවෙයි අපිට හෙට ගන්න පුළුවන්. හැමදාම මේක එන්න ඉහළ යනවා. මිල ගණන් ඉහළ යනවා නේ. ඒත් අපිට දරා ගන්න අමාරුයි මේ මිල ගණන්. හරි? එතකොට අපි අනිවාර්යයෙන්ම විකල්ප බල ශක්තිය වලට යන්න ඕන. විකල්ප බල ශක්තිය. හරි? ඒ කියන්නේ ෆොසිල් ඉන්ධන වෙනුවට වෙනත් ආදේශක. හරි? ඒ කියන්නේ විකල්ප බල ශක්තිය වලට අපි යන්න ඕන. හරි? එතකොට ඇත්තටම අපේ රට තියෙන තැන අනුව හරි අපේ රට කුඩා දූපතක්. රටේම මහමුදක් තියෙන්නේ නේ. ඒ හරි? එතකොට නමුත් අපි මේකෙන් ප්‍රයෝජනෙ ගන්නේ නැහැ තාමත්. අපේ රටේ මිනිස්සු තාමත් මේකෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. අපිට ඕන තරම් හොඳ සූර්යාලෝකයක් ලැබෙනවා. හරි? අපි ගර්භකලාපීය රටක්. ඒකට අපිට ඕන තරම් සූර්යාලෝකය ලැබෙනවා. අවුරුදු මුළුල්ලේම සූර්යාලෝකය ලැබෙනවා. එහෙම රටක් වලත් අපිට ඒ සූර්යාගේ තියෙන ශක්තිය ප්‍රයෝජනට ගන්න බෑ තාමත් හරියට. ගන්නෙ නැහැ හරියට. වටේම තියෙන මහමුද. හරි? එතකොට ඔයාලා ඉගෙන ගත්තනේ. එතකොට මුහුදු රැළ සතුව තියෙන චාලක ශක්තියක් නේ. මුහුදු රැළ සතුව චාලක ශක්තියක් තියෙනවා. ඉතින් මේ චාලක ශක්තිය ප්‍රයෝජනට අරගෙන විදුලි බලය නිපදවන්නේ නැහැ තාම. හරි? අපිට පුළුවන් ඒ වගේ විදුලි බලය නිපදවන්න. නේ? එතකොට සුළඟේ චාලක ශක්තිය ප්‍රයෝජන. දැන් නම් විදුලි බලාගාරවල කීපයක් ගහලා තියෙන සුළං මෝල් වලින් ක්‍රියා කරන නේ. සුළඟ තියෙන චාලක ශක්තිය ප්‍රයෝජන අරගෙන විදුලි නිපදවන සුළං මෝල් කීපයක් ගහලා තියෙනවා. දැන් හම්බන්තොට එකක් තියෙනවා. උත්තර පැත්තේ එකක් ගහලා තියෙනවා. හරි? ඒ වගේ ඇත්තටම රටේ හම්බන්තොට එක ගැලෙවුවා නේද? දෙව්වා. ඒ මොකද? පන්දන්නේ. නෑනේ තියෙනවා. චීනෙට විකුණනවා. එහෙමද? ඒක ගලවලා තියෙන්නේ. ඔව්. යනකොට එකක්වත් පේන්නේ නැහැ. සැලස්මක් නැතිකම තමයි. සැලස්මක් නැහැ. මෙච්චර වේදමක් දරලා හදලා දෙකින් ඒව නැති කරගන්න. ඉතින් ඒ වගේ මේ අපිට ඕන තරම් ඒ ශක්තිය ප්‍රයෝජන ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් අපි කට්ටිය ගත්තේ නැතුණාට. ඉතින් අපි මේ තාමත් ෆොසිල් ඉන්ධන පස්සේ යනවා. හරි? ෆොසිල් ඉන්ධන පස්සේ යනවා. අපිට මෙහෙම 100% ඇති කරගන්න බෑ. නමුත් අපිට අපේ රටේ තියෙන PETව අනුව අපිට පුළුවන් ප්‍රමාණයක් අපි කරගන්න ඕනේ. ඉතින් මේකට අධික ප්‍රාග්ධනයක් මූලික අවස්ථාවේ වියදමක් යනවා. හරි? නමුත් ඉතින් අවශ්‍ය දෙයට වියදම් කරන්නත් ඕනනේ. එතකොට right. එතකොට සූර්යාගේ ආලෝක ශක්තිය ප්‍රයෝජන ගන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. සූර්ය පැනල නේ. තරුලකුණක් දාලා ලියා ගන්න.
සරල ගුණයක් දාලා ලියා ගන්න. සූර්ය ආලෝකයේ සතු සූර්ය ආලෝකයේ සතු සූර්ය ආලෝකයේ සතු ශක්තිය සූර්ය ආලෝකයේ සතු ශක්තිය සූර්ය ආලෝකයේ සතු ශක්තිය විද්‍යුත් ශක්තිය බවට විද්‍යුත් ශක්තිය බවට විද්‍යුත් ශක්තිය බවට සූර්ය කෝෂ මගින් විද්‍යුත් ශක්තිය බවට සූර්ය කෝෂ මගින් සූර්ය කෝෂ මගින් පත් කරයි සූර්ය කෝෂ මගින් පත් කරයි ඒකට යටින් ලියා ගන්න ඒකේ ශක්ති පරිණාමනේ ඒකේ ශක්ති පරිණාම ලියන්න ඒකේ පොඩි බැටරියක් තියෙනව නේද මරක් බැටරියක් තියෙනවා ඒකේ කියන්නේ සූර්ය කෝෂය මොකද ශක්ති පරිණාමය ආලෝක ශක්තිය ආලෝක ශක්තිය ආලෝක ශක්තිය මෙතෙන්දි වෙන්නේ විද්‍යුත් ශක්තිය බවට විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා දැන් මෙහෙම මේකේ බැටරියකුත් තියෙනවා එතකොට දැන් වලක පොතේ කෙලින්ම මෙන්න මේ පරිවර්තනය තමයි දීලා තියෙන්නේ ඒ වුණාට ඔකේ බැටරියකුත් තියෙනවා හරි දැන් කමන්න මේක ලියා ගන්න එතකොට මේකේ බැටරියක් තියෙනවා කියලා කියන්නේ මේක ආයේ එතකොට ආයේ රසායනික ශක්තිය බවට පත් වෙනවා දැන් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් වෙලා ආයේ ඒක අපි ප්‍රයෝජන ගන්නකොට විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය දැන් මෙහෙම ලියන්න ඔයාලගේ නැත්තම් හරි එහෙමනම් පුතේ මම ලබන සතියේ මේ බදාදා පෙන්නන්නම් මේ ඔය මූදුර රැළ භාවිතයෙන් කොහොමද විදුලිය නිපදවන්නේ සුළං මෝලක් කොහොමද ක්‍රියා කරන්නේ හරි ඒකේ තියෙන මම වීඩියෝස් කීපයක් තියෙනවා මම ඒක පෙන්නන්නම් එහෙමනම් පුතේ මම අදට පන්තිය නවත්තනවා අපි එතකොට ආය බ්‍රහස්පතින්දා හවස 7:00ට හම්බෙමු එහෙමනම් සර් පැති 40ක් තියෙනවනේ. ඒකේ මේ කැපැසිටි එක වැඩි වෙයි. මොකද පුතේ? මේ මොකද්ද? පිටු ගාන වැඩි වෙයි. නෝට් එකේ පිටු ගාන වැඩි වෙයි. පිටු ගාන වැඩි 40ක් තියෙනවා. එහෙමද මේ පාඩමේ නෑ මුල ඉඳන්ම නෝට් එක. මුලේ දාන්නේ ආයෙ තමයි මම බැලුවා නෑ නෑ මුලින් දාම ඕට මේ පාඩමේ ටික විතරක් දාන්න හරි අම්ල ප්‍රශ්න ඕනේ නෑ මේ පාඩමේ මේ ටික විතරක් දාන්න අම්ල ප්‍රශ්න ඊළඟ අනිත් පාඩමක් කරන්නේ නේද ඒකෙත් ඔක්කොමත් එක්ක නේද මේක මේ පාඩමේ ටික විතරක් දාන්නකො දැන් මේ මොකද මේ සමහර ළමයින්ට මේ දැන් මේ දවස්වල අර
සිග්නල් ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. දැන් මටත් ඔය ප්‍රශ්නේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිග්නල් ස්ටේබල් නැහැ. එකම විදියට සිග්නල් තියෙන වෙලාවකට ඕනටත් වඩා තියෙන වෙලාවකට නැත්තරම නැතිලා යනවා. හරි? සමහර ළමයිට ක්ලාස් වලට ජොයින් වෙන්නත් ඕක අපහසුතාවයක් වෙලා තියෙනවා මේ දවස්වල. මේ හරි එවනම් අපි බ්‍රහස්පතින්දා හම්බෙමු ඈ. හරි පුතේ එවනම් සුබ සන්ධ්‍යාවක්.